මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය TDK ජයන්ත. තුනුරුවන් ලොව පහළු ඇසළ පොහොය අදයි. ලොව විශාලතම ක්‍රීඩා මංගල්‍ය ඔලිම්පික් ක්‍රීඩාවල ජපානයේදී අද ආරම්භයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්. දිස්ත්‍රික්ක 19ක වී මිලදී ගැනීම දැන්. ඉදිරි සති දෙක තුළ මෙට්‍රික් ටන් 50000ක් මිලදී ගැනීමට සැලසුම්. බහුජාතික සමාගම් වලින් යැපෙන දේශපාලන කණ්ඩායම් කාබනික පොහොර භාවිතයට එරෙහි වන බවට චෝදනා. එන්නත් කරන වැඩසටහන දිවෙන පුරා සාර්ථකව. ඉතියෝපියාවේ ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වේ. ඉන්දු ශ්‍රී ලංකා 3 වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද. බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්මදේශනය පැවැත්වූ ඇසළපුර පසළොස්වක පොහොය අදයි. බුද්ධත්වයට පත්ව සති ගෙවා අවසානයේ උන්වහන්සේ අද වැනි දිනක බරණැස් ඉසිපතනයේදී මිගදායේදී පස්වග මහණුන්ට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනය පැවැත්වූහ. ධර්මදේශන අවසානයේ කොණ්ණඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත්විය. බුදුන් වහන්සේම අවස්ථාවේ කොණ්ණඤ්ඤ තවුසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කළහ. කොණ්ණඤ්ඤ තවුසා බුදු සසුනේ පළමුව පැවිදීමත් සමග බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් ලොව පහළ වූ දිනේ වශයෙන් ඇසළ පොහොය බෞද්ධ ජනතාවට වැදගත් වේ. බෝධිසත්වයන්න් තුසිත දෙව්ලොවින් චුතව අවුත් මහා මායා මෞකස පිළිසිඳ ගැනීම සිද්ධාර්ථ කුමරු සසර කතරින් එතර වීම ආරමුණු කර සියලු රජ සැපත් හැර ගිහිගෙන් නික්මීම හා රාහුල කුමාරෝත්පත්ති සිදු වූයේද අදවැනි පොහොය දිනකයි. තීර්ථයන්ගෙන් මන් බිඳීම සඳහා බුදුන් වහන්සේ යමාමා පෙළහැර පෑම හා තව්තිසා දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්මයේ දේශනා කිරීම ඇසළ පොහොය දින සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ඇසළ පොහොය ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට සුවිශේෂී වේ. බුද්ධ වර්ෂ 847 කිස්සිරිමෙවන් රජ දවස හේමමාලා කුමරිය හා දන්ත කුමරු කලිඟු රට සිට දළදා වහන්සේ මෙරටට වැඩම කිරීම සිදු වූයේ ඇසළ පොහොය දිනකයි. දළදා පෙරහැරේ ආරම්භයේද ඇසළ පොහොය දිනක සිදු විය. දුටුගැමුණු රජු අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුවේද අදවැනි පොහොය දිනක බව ඉතිහාසයේ සඳහන් වේ. වස් ආරාධනා කිරීම හා ස්වාමින් වහන්සේ පෙරවස් සමාදන් වීමද ඇසළ පොහොය දිනෙන් ආරම්භයි. ඇසළපුර පස්වක පොහොය දිනේ වැදගත්කම් පිළිබඳව ප්‍රවෘත්ති අංශයේ ගෙනෙන විශේෂාංගය දැන්. සිදුහත් මහබෝසතාණන් වහන්සේ මෞකුස පිළිසින ගැනීම සතර පෙරනිමිති දැකීමෙන් පසුව සිදුහත් කුමරු ගිහිගෙන් නික්මයාම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත්වන සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළපුර පසළොස්වක පොහෝ දිනය ලක්වැසිමෙන්ම ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් අරඹයා ප්‍රථම ධර්මදේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කිරීම බුදුපියාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට අභිධර්මයේ දේශනා කිරීම ඇසළපුර පසළොස්වක පොහෝ දින සිදු වූ වැදගත් සිදුවීම් වනවා. බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රොක්කමූලයේදී තීර්ථකයන්ගේ මානයේ බිඳ දැමීමට යමහා මහා පෙළහැර පෑම ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ 56 දිනකට පැවිදි උපසම්පදාව ලබා දීම භික්ෂූන් වහන්සේලාට වස් හැසීමට ආරාධනා කිරීමද සිදුවන්නේ ඇසළ පුන් පොහෝ දිනේදී.
ඇසලපුන් පොහෝ දිනය පිළිබඳව අදහස් පළ කරන මහා විහාර වංශික ශාමෝපාලී මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය වේනරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ. ඇසල මහා පුර 15 පොහොය දින බෞද්ධ අපට තා වැදගත් වන්නේ මහා බෝසතාණන්ගේ ජීවිතයේ බුදුහාමරගේ බුද්ධ ජීවිතයේ ඒ වගේම ශාසනික වශයෙන් භික්ෂුන් වහන්සේලාටත් ඒ වගේම සංස්කෘතික වශයෙන් ඒ පෙරහැර මංගල්‍යයක් විශ්ව පැදුරු කතා පුවත් එක්ක ඇසල පොහොය වැදගත් වෙනවා. ඒ පමණක් නෙවෙයි අපේ රටේ මහා චෛත්‍ය රුවන්වැලි මහා සෑය ඒ චෛත්‍යයේ සුවිශේෂ අවස්ථා ඇසල පොහොයත් එක්ක බද්ධ වීමත් එක්ක මේ උතුම් පොහොය අපට මහා වටිනා පොහෝ දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අද ඇසලපුන් පොහෝ දිනේදී ආමිස ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් නිවසේ සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ දවස පුරා ප්‍රචාරය වන වැඩසටහන් ශ්‍රවණය කරමින් පොහෝ දිනය අර්ථවත් කරගන්නට ඔබ සැමට ආරාධනා කරන්නේ මෙත් සිතින්. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද විවිධ පින්කම් පැවැත්තේ. ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් වන්දනා සජීවී ප්‍රචාරය අද ගෙනෙන්නේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථානයේ සිටයි. ස්වදේශීය සේවය ඔස්සේම වැඩසටහන ප්‍රචාරය කෙරේ. රුහුණු ගුවන්විදුලිය සජීව ලෙස ප්‍රචාරය කරන දක්ෂිණදීප සාධුනාද වැඩසටහන මෙවර ගෙනෙන්නේ කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම වැඩසටහන සංවිධානය කර තිබේ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කරයි. සුබ නැගතින් ආරම්භ වන පෙරහැර කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ වෙත ගමන් කරන අතර ඒදී රුහුණු කතරගම මහා දේවාලයේ බස් නායකයන් ලැබී ඩිෂාන් ගුණසේකර මහතා මෙවර පෙරහැර සාර්ථක පැවැත්වූ බව සඳහන් සංදේශය කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබෝක ධම්මින්ද ස්වාමින් වහන්සේට බාර දෙනු ඇත. ඉන් අනතුරුව යලි මහා දේවාලයේ වෙත පැමිණ පෙරහැර ප්‍රධාන වාහන කඩදොරටුවෙන් පිටවීදියට පිවිස වල්ලියමා දේවාලයේ වෙත ළඟා වේ. එහි චාරිත්‍රය ඉටු කිරීමෙන් අනතුරුව යලි මහා වීදිය ඔස්සේ පැමිණ පෙරහැර මහා දේවාලයට ගෙවදී. හිට පැවැත්වෙන මැණික්ගඟේ දියකැපීමේ මංගල්‍යයෙන් මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ. අද පැවැත්වෙන අවසන් මහා පෙරහැර පිළිබඳව සජීව විස්තර ප්‍රචාරයක් රාත්‍රී 8 සිට රුහුණු ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කෙරේ. දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරද අද වීථි සංචාරය කරන බව වැඩ බලන බස් නායක ලිමේ චමින්ද වනිගසේකර මහතා කියයි. පෙරහැර පිළිබඳ සජීව තොරතුරු වරින් වර ශ්‍රාවකයන් වෙත ගෙනීමට රුහුණු ගුවන්විදුලිය විධිවිධාන යොදා තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන් අමතන්න 0718 800 මෙන්න දැන් ලැබුණු පුවතක්. හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදින් මහතාගේ නිවසේදී 16 හැවිරිද්දරියක් පිළිසීමේ යාම ස්ථිතියට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඇමතිවරයාගේ බිරිඳද ඒ අතර වෙයි. ලෝව විශාලතම ක්‍රීඩා මංගල්‍ය ඔලිම්පික් ක්‍රීඩාවල ජපානයේ ටෝකියෝ නුවරදී අද ආරම්භයි. සමාරම්භ කුලල ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4:30ට ආරම්භ වේ. ජපානයේ නරහිත අධිරාජ්‍ය ප්‍රමුඛ රාජ්‍ය නායකින් 15 දෙනෙකු පමණ ඊට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊට සහභාගී වෙයි. සමාරම්භ කුල නැරඹීමේ අවස්ථාව ජනතාවට අහිමි වේ. සමාරම්භ කුලල ලෝපුරා සජීව ලෙස විකාශය කිරීමට තරග සංවිධායකින් කටයුතු යොදා ඇත. රටවල් 200ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 11000කට අධික පිරිසක් මෙවර ක්‍රීඩාවලට සහභාගී වෙති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 9 දිනක් මෙවර ඔලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වෙති. බැඩ්මින්ටන් ඉසව්ව වෙනුවෙන් නිලෝක කරුණාරත්න ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා තෙහානි එගොඩවෙල, පිහිනුම් ඉසව්ව සඳහා මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර්, ජිම්නාස්ටික් ඉසව්ව සඳහා මිල්කා ගිහානි, අශ්වාරෝහක ඉසව්ව සඳහා මැටිල්ඩා කාල්සන්, මීට 110 ඉසව්ව සඳහා යුපුන් අබේකෝන්, මීට 800 ඉසව්ව සඳහා නිමා ලියනාරච්චි, ජූඩෝ ඉසව්ව සඳහා චාමර ධර්මවර්ධන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වෙති.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධනට හිමිව තිබේ. එදා මින අතුර ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා පදක්කම් 2ක් දිනාගෙන තිබේ. 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඩන්කන් වයිට් මීටර් 400 කඩළු මතින් දීමේ තරගයේදී රිදී පදක්කමද 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 සවුබින් සුසන්තිකා ජයසිංහ රිදී පදක්කමද දිනාගත්තා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත විශ්වවිද්‍යාල වරම් නොලබන දරුදරයන්ට උසස් අධ්‍යාපන වරම් අත්කර දෙන පනතක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතේ ඉදිරි දැක්ම පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළේ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා අපොස උසස් පෙළ හොඳට සමත් වෙච්ච දරුවන් අපි අරගෙන නායකත්ව වැඩමුළුවලට භාජනය කළා. හොඳ නායකත්ව ගතිගුණ ගුණාංග ප්‍රගුණ කරලා ඒ වගේම මෙවැනි ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරුන් යටතේ අධ්‍යාපනය ලබා දීලා විභාගවලට පෙනී සිටවලා ඒ විභාග වලින් උසස් ප්‍රතිඵල ගන්නකොට ඒ අයව ඒ තත්වයට උසස් කරලා ඒ වගේම බොහොම විනයගරුක හොඳ දරුවෝ පිරිසක් තමයි අපි ඉදිරියට දාන්නේ. ඕනෑම දෙමව්පියෙක්ගේ දඟකාර දරුවෙක් අපිට ගෙනත් දුන්නා කියලා ඒ දරුවා කවදාවත් පෙළපාලි යන්නේ නැහැ, පිකටින් කරන්න යන්නේ නැහැ, සත්‍යග්‍රහ ස්ට්‍රයික් කරන්න යන්නේ නැහැ. මෙවැනි රටක් වටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ව කාමරවලට දාලා දොර වහලා හිර කරන්නේ නැහැ. ඊ타මත්ව විනයානුකූල පරිසරයක් තුල ඊ타මත්ව හොඳින් ඉගෙනගෙන රටේ අනාගත පරම්පරාවට සේවය කරන්න, උපන් මව්බිමට සේවය කරන්න හොඳ සුජාත දරුවන් විදියට ඒ අය උපාධියක් ලබාගෙන එළියට යන්නේ අපිටත් ආඩම්බරයක් වෙන්න පුළුවන් විදියට. මෙන්න මේක තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කාර්යභාරය. දිවයිනේ දිස්ත්‍රික්ක 19ක වී මිලදී ගැනීම ආරම්භ කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ උපසභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා කියයි. මණ්ඩලයේ සතු ගබඩා 325දී වී මිලදී ගැනීම සිදුවේ. අවශ්‍ය වූ පෞද්ගලික අංශයේ සහායද ලබා ගැනීමට මණ්ඩලය අපේක්ෂා කරයි. ඉදිරි දෙසතිය තුළ වී මෙට්‍රික් ටොන් 50000ක් මිලදී ගැනීම ඉලක්කයයි. ඒ සඳහා රුපියල් කෝටි 310ක මුදලක් ලැබී තිබේ. ඉතිහාසයේ පළමු වරට මෙවර අදාළ සියලු පාර්ශ්ව එකම වේදිකාවට ගෙනීමට කෘෂිකර්ම හා වෙළඳ අමාත්‍යාංශ වලට හැකි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ උපසභාපතිවරයා කියයි. ඒ අනුව රජය හා වී මෝල් හිමියන් සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට එකඟ වී සිටී. ඒ අනුව වෙළඳපොලේ සියලු සහල් වර්ග රුපියල් 100ට වඩා අඩුවෙන් අලෙවි කිරීමට හැකි වන ඇතැයිද උපසභාපතිවරයා විශ්වාසය පළ කරයි. බහුජාතික සමාගම්ලින් යැපෙන දේශපාලන කණ්ඩායම් පරිසරහිතකාමී කාබනික පොහොර භාවිතයට එරෙහිවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. වසර ගණනාවක් තිස්සේ රසායනික පොහොර භාවිත කිරීම හේතුවෙන් ගොවි ජනතාව ගොදුරු වී ඇති අවාසනාවන්ත ඉරණමට ඔවුන්ගේ දරුවන් ගොදුරු වීම වැළැක්වීම වත්මන් පරපුරේ වගකීමක් බවද ආණ්ඩුකාරවරිය පෙන්වා දෙයි. අපි වහ කෑවා අපේ දරුවන්ට අපි වහ කවන එක නවත්තන්න ඕනේ. අපි දේශපාලනික හේතු මත හෝ වෙන වෙන මූල්‍යමය ආධාර තම තමන්ට ලැබීම මත හෝ මේ කාබනික වසවිස නැති ආහාර වේලක් අපේ දරුවන්ට දෙන එක නවත්ත ගන්න හදන්න හොඳ නැහැ. මොකද අපි අපේ පරිසරය විනාශ කරලා අපේ සෞඛ්‍ය විනාශ කරලා අපේ දරුවන්ගේ ජීවිත අනතුරටපත් කරලා තමයි මේ රසායනික පොහොරත් එක්ක ඉස්සරහට ගියේ. දැන් අපිට හොඳ වාසනාවන්තව අපේ ජීවිත ගෙනියන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පුකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,82,985 දක්වා ඉහළයි. ඊයේ ආසාදිතයෝ 1,714 දෙනෙක් හඳුනා ගනු ලැබුවහ. හෙළේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ 45 වන ගුණ සමරුම අදට යෙදී තිබේ. ඔහු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා නිෂ්පාදනය කළ භවතරණය කළ කොග්ගල ප්‍රඥා විචිත්‍රාංගය සිංහල ස්වදේශී සේවය ඔස්සේ අද පෙරවරු 10 සිට ප්‍රචාරය කෙරේ. 1890 මැයි 29 වෙනිදා උපත ලද මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ අභාවය සිදුවේ 1976 ජූලි 23 වැනිදායි. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
සෑම දිස්ත්‍රික්කයකම එන්නත් බෙදා හැරීම මේ වන විට සාර්ථකව සිදු වන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසයි. වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා හා විවිධ සංකලතා පවතින පුද්ගලයන් කඩනමින් එන්නත් කරන වැඩසටහනට එක්වන්නයිද ඇයිල්ලීමක් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ වේගවත් එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වන්නේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ කඩනමින් ලබා දීමයි. මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මාසෙදී එන්නත් ලබා දෙන බව හෙතෙම සඳහන් කරයි. පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට ක්‍රියා කරේ. සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව මේ සඳහා කැප වී ක්‍රියා කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙතගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. දකුණු පළාතේ පාරම්පරික රූකඩ නාට්‍ය කලාව අභාවයට යමින් පවතින බව ඊට සම්බන්ධ පිරිස් පවසති. අම්බලන්තොට ප්‍රදේශයෙන් බිහි වූ රූකඩ නාට්‍ය කලාව කලකට පෙර විදේශයන්හිදී ඉමහා ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබින. රූකඩ ශිල්පීන් පවසන්නේ රජයේ අදාළ අංශවල අවධානය යොමු නොවීම රූකඩ නාට්‍ය කලාවේ පරිහානියට හේතු බවයි. රූකඩ නාට්‍ය කලාව වෘත්තියක් වශයෙන් කරගෙන යාම ඉතාමත් අසීරු වෙතයි පවසන එම ශිල්පීහු එම කලාව අනාගත පරපුරෙන් රැක දෙන්නයි බලධාරීන් ඉල්ලා සිටිති. ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඉතියෝපියාවේ ට්‍රිගෝ ප්‍රාන්තයේ ගෙවී ගිය මාස 8 පුරා පවතින ගැටුම් යාබද අෆොරු ප්‍රාන්තයටද ව්‍යාප්ත වේ. එම ප්‍රාන්තයේ බලය අත්කර ගැනීම සඳහා කැරලිකරුවෝ ඉතියෝපියානු හමුදා සමග සටන් වැද සිටිති. කැරලිකරුවන් මේ වන විට අෆොරු ප්‍රාන්තයේ ප්‍රදේශ 3ක බලය අත්කරගෙන අවසන්ය. කැරලිකරුවන් හා හමුදා අතර ගැටුම් වලින් මේ වන විට එම ප්‍රාන්තයේ සාමාන්‍ය වැසියන් 20 දෙනෙකු මරණයට පත්ව තිබේ. 54,000ක් පමණ ආවතැන්ව පසු වෙති. එම ප්‍රාන්තයේද දැවැන්ත මානුෂික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ නියැත්වීමෙන් පසුව උතුරු අයර්ලන්තයේ අනාගතය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන් මහතා හා යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩේ ලේන් මහත්මිය අතර පැවති සාකච්ඡාව අසාර්ථක වේ. බ්‍රිතාන්‍ය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමු විය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ නියැත්වීමේ මූලික ගිවිසුම වෙනස් කළ නොහැකි බව යුරෝපා සංගමයේ ප්‍රධානියා පවසද්දී බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසන්නේ එය වෙනස් කළ යුතු බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. දුලුස්පාගේ නාවලපිටිය මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කෙරේ. සංවර්ධන කටයුතු ඊයේ ආරම්භ කෙරින. ගෙවී ගිය වසර කිහිපය තුළ කිසිදු සංවර්ධනයකට ලක් නොවූ මෙම මාර්ගය දැඩි ලෙස අබලන් වී ගමනාගමනයට බාධා පැමිණ තිබින. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මන්තිරු දෙකකින් සමන්විතව මෙම මාර්ගය සංවර්ධනය කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 20කි. මාර්ග සංවර්ධන අධිකාරිය සංවර්ධන කටයුතු සිදු කරයි. කිලෝමීටර් 3.5ක දුරකින් යුත් මේ මාර්ගය සංවර්ධනය කිරීමෙන් දොළොස්බාගේ කුරුඳුවත්තේ බෙරවිල සමසෙට් ආදී ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන ගැටලුවට විසඳුම් ලැබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. සංචාරක ඉන්දිය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. මීට පෙර තරග දෙකම ජය ගනිමින් ඉන්දියාව දැනටමත් එක්දින තරගාවලියේ ජය අත්කරගෙන සිටි. අද තරගයේ 5:03ට ආරම්භයි. ටෝකියෝ ඔලිම්පික උළෙල පිළිබඳ විශේෂාංගය දැන්. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන.
විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය වෙන ඔලිම්පික් තරගමාලාවේ 32 වෙනි දිගහැරුම අද නිල වශයෙන් ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වෙනවා. එම විචිත්‍රවත් සමාරම්භය ජපන් සෞන්දර්යාත්මක සංස්කෘතිකාංග වලින් අලංකෘත වෙනු ඇති. මෙවර විචිත්‍රවත් ඔලිම්පික් සමාරම්භය සියසින් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිවන්නේ නැහැ. එහෙත් බිලියන ගණනක ක්‍රීඩා ලෝලීන් එම විචිත්‍රත්වය රූපවාහිනී දසුන් ඔස්සේ සජීව ලෙස අත්විඳිනු නොඅනුමානය. මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ විචිත්‍රවත්ම සමාරම්භය වන 2016 රියෝ ද ජනයිරෝ සමාරම්භය නිර්මාණය කළ මාකෝ බාලිච් මෙවරද සමාරම්භය නිර්මාණය කිරීම නිසා මිලියන ගණනක් ජනතාව ඔලිම්පික් සමාරම්භයට දැස් යොමු කර ඇත. මෙවර සමාරම්භයට සියලුම ක්‍රීඩකයන්ට සහභාගී විය නොහැක. ඒ සඳහා සහභාගී විය හැකි අවම වශයෙන් ඔලිම්පික් ගම්මානය තුළ දින 3ක් හෝ නිරෝධායනය වුණු කොරෝනා වෛරස පරීක්ෂණයෙන් සමත් වූවන්ට පමණයි. සමාරම්භයට එක්වන සියලු නර්තන ශිල්පීන්, නළු නිලියන්, ගායන ශිල්පීන් සහ විදුලි පහන් සමූහය සහ එහි ක්‍රියාකාරීන් ඊයේ පෙර පුහුණුවකට එක්ව සිටියා. ඒ අනුව අද ඔලිම්පික් සමාරම්භය එදා මෙදා තුර ඔලිම්පික් ඉතිහාසයේ විචිත්‍රවත්ම සමාරම්භය විය හැකි බව අපේක්ෂා තැබිය හැකියි. ඔලිම්පික් තරගාවලිය ජපන් අධිරාජ්‍යයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ඒ සඳහා සහභාගී වනු ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා එක්වීමට නියමිතයි. රටවල් 204ක ක්‍රීඩකයන් 11,000කට වැඩි සංඛ්‍යාවක් සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 9 දෙනෙකු තරගමාලාව සඳහා සහභාගී වනු ඇත. ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ ජීවගුණය රැකගනිමින් ජයග්‍රහණයේ උණුසුම විඳින්නට ජාතික ගුවන් විදුලියේ සුබ පැතුම්. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශිෂ්ට සෞඛ්‍ය කළමනාකරණය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලබයි. 2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේදී ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන කාණ්ඩ යටතේ එම සම්මානය පිරිනමා තිබේ. සේවා ස්ථානයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ආසියානු නායකත්ව සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 19 වන වතාවටයි. ජ්‍යෙෂ්ඨ නායකින් 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රම යටතේ මේ සම්මාන උළෙල පැවැත්වින. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දේශීය කිරි අවශ්‍යතාව සපුරාලීම සඳහා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව හා මිල්කෝ ආයතනය එක්වේ. ඒ සඳහා තිරසර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වින. දිවයින පුරා තරුණ ව්‍යවසායකින් දහසක් සම්බන්ධ කරගනිමින් ඔවුන්ට ගවගල් ඉදිකිරීම සඳහා අවශ්‍ය ණය පාසුකම් හා තාක්ෂණය සැපීම පළමු අදියරදී සිදුවේ. දෙවන අදියරදී කාණ්ඩ දෙකක් යටතේ තවත් කිරිගොවින් 850 දෙනෙකුට ණය මුදල් හා දැනුම ලබා දීමට නියමිතයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරකමුව සහ මධ්‍යම පළාත්වල වරින් වර වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වම් පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවේ. දිවෙන හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ක් දක්වාත් වන තරමක තද සුළං ඇති විය හැකිය. මධ්‍යම කඳුකරේ බටිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට මන්නාරම වවුනියාව කිලිනොච්චි සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. ගුරුවරු සහ ගුරු විදුහල්පතිවරුන්ගේ ඔන්ලයින් විරෝධතාව සමාජයේ දැඩි පිළිකුලට ලක් වූ දෙයක් බවට පත් වී තිබේ. වැටුප් සංශෝධන ඉල්ලීම සාධාරණ විය හැකියි. එහෙත් ගුරුවරු එම ඉල්ලීම් වලට දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය බිල්ලට ගැනීම පිළිකුල් සහගත බව බොහෝ දෙනාගේ අදහසයි. දරුවන්ගේ අධ්‍යාපනය අද රටේ තත්ත්වය මත අසාධ්‍ය රෝගීන්ට ලබා දෙන බෙහෙත් උගුරක් හා සමානයි. ඒ තරමටම දරුවන්ගේ අධ්‍යාපනය ඔවුන්ට අහිමි වෙලා. හේතුව කොවිඩ් වත් ගුරුවරුන්ද මේ අවස්ථාවේ මේ ආකාරයෙන් දරුවන් බිල්ලටගෙන ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කිරීම සාධාරණද? රටේ බුද්ධිමතුන් කොවිඩ් පැතිරී යන ආකාරයට මෙතරම් අනුවන ලෙස හැසිරේ නම් කිසිදු අධ්‍යාපනයක් නොලද අය ගැන කුමක් කියන්නෙමුද? ගුරු වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ දසදහසක් පමණ වර්ජකීන් ගෙන්වා දෙවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවයි. එහෙත් මෙම වර්ජනයට බොහෝ ගුරුවරු සහභාගී නොවූහ. එය අසාර්ථක උද්ඝෝෂණ ව්‍යාපාරයක් බව බොහෝ දෙනා කියති. ගිනි අවුවේ කෑ ගසමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලී මේ නුසුදුසු වෙලාවේ උද්ඝෝෂණය කරනවා වෙනුවට සාමකාමීව මෙම ඉල්ලීම් ගැන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම මීට වඩා යහපත් නොවේද? යලි සිරස්තල තුනුරුවන් ලෝ පහළ ඇසළ පොහොය අදයි. ලෝ විශාලතම ක්‍රීඩා මංගල්‍ය ඔලිම්පික් ක්‍රීඩාවල ජපානයේදී අද ආරම්භේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්. දිස්ත්‍රික්ක 19ක වී මිලදී ගැනීම දැන් ඉදිරි සති දෙක තුළ මෙට්‍රික් ටොන් 50,000 මිලදී ගැනීමට සැලසුම්. බහුජාතික සමාගම්වලින් යැපෙන දේශපාලන කණ්ඩායම් කාබනික පොර භාවිතයට එරෙහි වන බවට චෝදනා. එන්නත් කරන වැඩසටහන දිවයින පුරා සාර්ථකව. ඉතියෝපියාවේ ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වේ. ඉන්දු ශ්‍රී ලංකා 3 වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද. අපගේ උදෑසන ප්‍රවෘත්තින් සමාප්තයි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slpc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සාන්දිය හැකි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.